සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම කැල් යුනිවර්ස් එකට. මේ channel එක ඇතුලේ මම MCU එකට සම්බන්ධ characters කිහිපයක් ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් අනිවාර්යෙන් කතා කරන්නම ඕන කෙනෙක් තමයි කැප්ටන් ඇමරිකා. එහෙම නැත්නම් ස්ටිව් රොජර්ස් කියන්නේ. මොකද MCU එක තුල ලොකු රන් ටයිම් එකක් තියෙන චරිතයක් වෙනවා මේ කැප්ටන් ඇමරිකා. ඉතින් MCU එකේ විතරක් නෙමෙයි කොමික් එක තුල පවා කැප්ටන් ඇමරිකා කියන චරිතයට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්නම් MCU එක තුල ඉන්න ස්ටිව් රොජර්ස්ගේ මුල් කාල සීමාව. එයාගේ පවර්ස් යට ලැබුණ විදිහ, එයාගේ හැකියාවන් ගැන වගේම තවත් විස්තර අපි මේ වීඩියෝ එකේදී බලමු. මුලින්ම කියන්න ඕනේ කොමික් එකේ සහ ෆිල්ම් එකේ කරුණු අතර වෙනස්කම් තියෙනවා. මේ වීඩියෝ එකේ කතා කරන්නේ MCU එකට අනුව ස්ටිව් රොජර්ස් ගැන. ස්ටිව් රොජර්ස් ඉපදෙන්නේ 1918 ජූලි 4. සාරා සහ ජෝසප් තමයි මෙයාගේ දෙමව්පියෝ වෙන්නේ. ස්ටිව් ඉපදෙන්නත් කලින්ම එයාගේ තාත්තා පළවෙනි ලෝක යුද්ධෙන් නැති වෙනවා. ඉතින් ස්ටිව් එයාගේ අම්මා එක්ක හෙල්ස් කිචන් වල තමයි පදිංචි වෙන්නේ. මේ හෙල්ස් කිචන් කියන්නේ මාවල් යුනිවර්ස් එකේ ඇත්තටම තියෙන ස්ථානය. ඉතින් ස්ටිව් පොඩි කාලේ ඉඳන් ආමි එකට යන්න තමයි ආසාවෙන් හිටියේ. ඒක එයාගේ අම්මත් දැනගෙන හිටියා. ඒ වගේම එයා දැනගෙන හිටියා මෙයාගේ ශරීරයේ තියෙන දුර්වලකම නිසාම කට්ටිය මෙයාව ප්‍රතික්ෂේප කරයි කියන එක. කොහොම වුණත් සාරා මේ ස්ටිව්ගේ ඔලුවට දාපු දේ තමයි ඔයා ශරීරයෙන් කොච්චර දුර්වල වුණත් හදවතින් ඔයාගේ ශරීරය වගේ 10 ගුණයක් ශක්තිමත් කියන එක. ඉතින් මෙන්න මේ කාරණාව ස්ටිව්ගේ හිතේ හැමදාම තිබ්බා. අපිට MCU කතා ටික බැලුවම පේනවා මුල් කාලේ කිසිම ශක්තියක් නැතුව වුණත් එයාගේ ඉලක්කයට යන්න තිබු උමනාව කොහොමද කියලා. ඉතින් මෙහෙම ඉන්න අතරතුර තමයි මෙයාගේ ජීවිතේ හොඳම යාළුවා වෙච්ච බකීව මෙයාට හම්බ වෙන්නේ. ඉතින් ස්ටිව් 1932 ඉඳන් 1936 වෙනකන් ජෝර්ජ් වොෂින්ටන් හයි ස්කූල් එකට සහභාගී වෙලා තියෙනවා. ඉතින් 1936 දී මේ ස්ටිව්ගේ අම්මා නැති වෙනවා. ඉතින් මේකෙන් පස්සේ තමයි බකී ස්ටිව්ට ආරාධනා කරන්නේ ඇත්ත එක්ක ජීවත් වෙන්න කියලා. ඒක රිජෙක්ට් කරාට පස්සේ තමයි අපි හැමෝටම පුරුදු හොඳ දෙබසක් අහන්න ලැබෙන්නේ. ඒ තමයි the thing is you don't have to. I'm with you to end of the line pal. end of the line කියන එක තමයි ස්ටිව්ගේ හිතේ හැම වෙලේම රැඳිලා තිබ්බේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් වෙනවා World War 2 දැන් තමයි මේ කතාව පටන් ගන්න. එක එක ක්‍රමවලට උත්සාහ කළත් රොජර්ට කිසිම අවස්ථාවක හම්බ වුණේ නැහැ හමුදාවට සම්බන්ධ වෙන්න. ඉතින් මේවත් එක්ක අවුලෙන් ඉන්න ස්ටිව් සිනමා ශාලාවක් ඇතුළේදී එතන පුද්ගලයෙක්ගේ හැසිරීමට විරුද්ධව කතා කරන්න ගිහිල්ලා අවසානයේදී ගුටි කනවා. කොහොම වුණත් සුපුරුදු පරිදි බාන්ස් ඇවිල්ලා ආව බේර ගන්නවා. ඉතින් බාන්ස් ඊට පස්සේ දවස් ඉංගලන්තයට යන්න ඉන්න නිසා එයා යෝජනා කරනවා ස්ටිව්ට ස්ටාක් එක්ස්පෝ එක බලන්න යන්න. ස්ටාක් කියන නම ගැන අහපු ගමන් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ නේ හැමෝම දන්නවා. ඉතින් කොහොම වුණත් මම ස්ටාක් ඉන්ඩස්ට්‍රි එක ගැන වෙනම වීඩියෝ එකක් ඉස්සරහට අනිවාර්යෙන් ගේනවා. ඉතින් මේ ස්ටාක් එක්ස්පෝ එකේදී අපිට බලන්න පුළුවන් වෙන හෝවර්ඩ් ස්ටාක්. ඒ කියන්නේ ටෝනි ස්ටාක්ගේ තාත්තා. මේකෙන් පස්සේ තමයි මෙයා හමුදාවට බැඳෙන chance එකක් හම්බ වෙන්නේ. මේක වෙන්නේ මෙහෙමයි. මෙයා බකී එක්ක අන්තිම මොහොතේ කතා කර ඉන්න එක අහන් ඉන්නවා ડોක්ටර් ඒබ්‍රහම් අස්කයි කියන පුද්ගලයා. ඉතින් මේ ඒබ්‍රහම් කියන්නේ SSR එකේ ඉන්න සයන්ටිස්ට් කෙනෙක්. SSR කියන්නේ ස්ට්‍රැටජික් සයන්ටිෆික් රිසර්ව් කියන එක. කොහොම හරි මේ ඒබ්‍රහම් අපේ ස්ටිව්ගේ මෙඩිකල් රිපෝට්ස් එක පාස් කරලා වොලන්ටියර් කෙනෙක් විදිහට මේකට සම්බන්ධ කරගන්නවා. එතකොට මෙයා මේ සම්බන්ධ වෙන්නේ USA ආමි එකට තියෙන ප්‍රොජෙක්ට් රීබර්ත් කියන ව්‍යාපෘතියට. කොහොම හරි මේ ස්ථානයේදී අපිට පේන දෙයක් තමයි ස්ටිව් එයාගේ උපරිමයෙන් කටයුතු කළත් එයාගේ ෆිසිකල් ෆිට්නස් එකේ තියෙන දුර්වලතාවයේ හේතුවෙන් එයාට ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි එක අවස්ථාවකදී මෙයාට පුළුවන් වෙනවා කණුවක තිබ්බ කොඩිය ගන්න. ඉතින් එතනදී මෙයාගේ තිබ්බ හිතීමේ හැකියාව නිසා මෙයාට පුළුවන් වෙනවා ඒ කොඩිය අරගන්න. ඒ විතරක් නෙමෙයි ඒ කැම්ප් එකේ ඉතිහාසය තුල පළවෙනි කැඩට් නිලධාරියා බවට පත් වෙනවා මේ කොඩිය ගත්තා. ඒකත් එක්ක යාට පුළුවන් වෙනවා එයාගේ තැන ඒ ස්කෝඩ් එක ඇතුලේ හදාගන්න. ඒ වගේමයි මේ ප්‍රොජෙක්ට් රීබර්ත් කියන එකට අවශ්‍ය අවසාන කෙනාව තෝරගන්න එකේදී ඒබ්‍රහම් එකලාම විශ්වාස කරේ ඒ සඳහා සුදුසුම කෙනා ස්ටිව් කියන එක. ඉතින් ඒකට හොඳටම ඔප්පු වුණා ෆිලිප් කියන හමුදා නිලධාරියා. ෆ්‍රේක් ග්‍රැනයිට් එකක් ස්කෝඩ් එකේ ඉන්න වෙලේ එතනට විසි කරාම. ඉතින් මෙන්න මේ හේතුවත් ස්ටිව්ගේ අදහස් වල තියෙන ගුණාත්මකකම හේතු වෙනු අවසානයේ මේ ප්‍රොජෙක්ට් රීබර්ත් එකේ ටෙස්ටිං එකට ස්ටිව් තමයි සුසුකන ලබන්නේ. ඉතින් ඔයාලට මතක නම් මේ සේරම් එක ගහන්න කලින් ඒබ්‍රහම් ස්ටිව්ට කියන දෙයක් තමයි මේ සේරම් එක නිසා ශරීරය ඇතුලේ තියෙන දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි හොඳ කෙනෙක් නම් එයාගේ හොඳ තවත් වැඩි වෙනවා වගේම නරක කෙනෙක් නම් එයාගේ නරකකම තවත් වැඩි වෙනවා. මොකද ශක්තිමත් කෙනෙක් ගත්තොත් එයාට මේ හම්බ වෙන බලයත් එක්ක එයාට ශක්තිය ගැන තියෙන වටිනාකම නැති වෙන්න පුළුවන්. හැබැයි ස්ටිව් වගේ දුර්වල කෙනෙක්ට ශක්තිය කියන එක ලොකු වටිනාකමක් වෙනවා. ඉතින් මෙයාට මේ ශක්තිය කියන දේ වටිනාකම වගේම මෙයාගේ අදහස් වල තියෙන ගුණාත්මක බව නිසාම මෙයාව මෙන්න මේ සඳහා සුසුකම් ලබනවා. ඉතින් මේකෙන් පස්සේ තමයි පෙගී කාටර් ස්ටිව් මේ SSR එකේ රිසර්ච් කරන තැනට යන්නේ. ඉතින් මෙතනදී ස්ටීව්
වීටාරේ චෙම්බර් එකට දානවා බලන්න පුළුවන්. මේ වීටාරේ චෙම්බර් කියන්නේ සුපර් සෝල්ජර් සේරම් එක ඉන්ජෙක්ට් කරන්න සහ විශේෂ වෛද්‍ය කටයුතු සඳහාම නිර්මාණය කරපු කුටියක්. කොහොම හරි මේ සුපර් සෝල්ජර් සේරම් එක මේ හරියනවා. ඒ නිසාම කලින් හිටපු ස්ටිව් රොජර්ස්ට සාපේක්ෂව ගොඩක් වෙනස් ස්ටිව් කෙනෙක් අපිට බලන්න පුළුවන් වුණා. ඉතින් මෙතනින් පස්සේ තමයි කැප්ටන් ඇමරිකා විදිහට හැඩගැහෙන්නේ. ඉතින් MCU එක තුල කැප්ටන් ඇමරිකා කියන චරිතය තුල විශේෂ සිද්ධීන් කිහිපයක් බලන්න පුළුවන් වෙනවා. ඒ අතරින් කැප්ටන් ඇමරිකා අතුරුදහන් වුණ එක, ඊට පස්සේ කැප්ටන් ෂීල්ඩ් එකෙන් ආපහු පණ දෙන එක, ඊට පස්සේ එයාගේ මැරිච්ච යාළුවා බකීව නැවත හම්බ වෙන එක, ඒ වගේමයි කාලය හරහා ගිහින් අතීතයේ එයාගේ ජීවිතේ එයා ජීවත් වෙච්ච එක. ඉතින් මේවා ගොඩක් විශේෂ සිද්ධීන් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මෙතනින් මෙයා නැවත ඇහැරෙන එකේදී අපිට බලන්න පුළුවන් වෙනවා එයාව තියලා තියෙන්නේ සිමියුලේටර් එකක් ඇතුලේ. මොකද අවුරුදු 70කට පස්සේ ඇහැරෙන නිසා එකපාරම කම්පනයක් ඇති කරන්න පුළුවන් නිසා තමයි මෙයා මේ වගේ සිමියුලේටර් එකක් ඇතුලේ තියන්නේ. හැබැයි මේ සිමියුලේටර් එක අසාර්ථක වෙනවා. මොකද ස්ටිව් හඳුනගන්නවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේකෙන් පස්සේ මෙයා ෂීල්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් මිෂන් වලට සහභාගී වෙනවා. ඒ වගේම තවත් සිද්ධියක් තියෙනවා අනිවාර්යෙන් කතා කරන්න ඕන. ඒ තමයි එන්ඩ් ගේම් එකේ අවසාන සිද්ධිය. මේක සිද්ධ වෙන්නේ මේකයි. මෙයාලා ස්ටෝන් අරන් ආපු නිසා ඇති වුණානේ අලුත් රියැලිටිස් වගේ. මෙන්න මේ රියැලිටිස් නැවත අයින් කරන්න තමයි මෙයාලා කටයුතු කරන්නේ. ඒ අනුව ස්ටෝන් වගේම මියොලිනා එකත් අරන් ස්ටිව් කාලේ ආපස්සට යනවා. කොහොම හරි මෙයා මේ ස්ටෝන් ටික ආපහු තිබ්බට පස්සේ තව පොඩි දෙයක් කරනවා. ඒ තමයි මෙයා 1949 කාලේට ගිහිල්ලා එයාගේ ආදරවන්තිය වුණ පෙගි එක ජීවත් වෙනවා. ඒ පෙගිගේ මරණයත් එක්ක. ඉතින් පෙගිගේ මරණය සිද්ධ වෙන්නේ 2016 වර්ෂයේ. ඉතින් ඊට පස්සේ ස්ටිව් ආපහු තමන් හිටපු ඔරිජිනල් ටයිම් ලයින් එකට එනවා. ඒ එන්නේ ෂීල්ඩ් එකත් අරගෙන. ඒ වෙලේ ස්ටිව් රොජර්ස් යාගේ කැප්ටන් ඇමරිකා කියන ටයිටල් එක සෑම්ට දෙනවා. හොඳයි මේක තමයි ස්ටිව්ගේ ස්ටෝරි එක සරලවම. ඉතින් දැන් අපි බලමු මොනවද මේ ස්ටිව් එහෙම නැත්නම් මේ කැප්ටන්ගේ තිබ්බ හැකියාවන් කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙයාට තියෙන්නේ කෘතිමව නිර්මාණය කරපු කායික ශක්තිය. සුපර් සෝල්ජර් සේරම් එක නිසා තමයි මේ ශක්තිය මෙයාට ලැබෙන්නේ. මේ සුපර් සෝල්ජර් සේරම් එකත් එක්ක ස්ටිව්ට තවත් හැකියාවන් කිහිපයක් ලැබෙනවා. ඒ අතරින් ගත්තොත් මෙයාගේ ශක්තිය ගොඩක් වැඩි වෙනවා. කොච්චර ශක්තියක්ද කියනවනම් හෙලිකොප්ටර් එකක් අල්ලගෙන ඉන්න පවා මෙයාට හැකියාවක් තියෙනවා. ඒ වගේමයි ගොඩක් කායික රෝගවලට ලක් වෙලා හිටපු මෙයාට හොඳ දරා ගැනීමක් මේ සේරම් එකෙන් හම්බ වෙනවා. ඒ වගේමයි වේගය අපිට බලන්න පුළුවන් වෙනවා ඉන්ෆිනිටි වෝර් එකේදී මෙයා බ්ලැක් පැන්තර් එක කොච්චර වේගෙන් දුවනවද කියන එක. ඒ වගේමයි මෙයාගේ ශරීරය ගොඩක් ෆ්ලෙක්සිබල් කියලා අපිට බලන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඉතාම හොඳ රිෆ්ලෙක්ස් එකක් බලන්න පුළුවන් වෙනවා. ඕනම දෙයකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න මෙයාට හැකියාවක් තිබ්බා. ඒ වගේම සාමාන්‍ය මිනිහෙක්ට වඩා ඉහළ මට්ටමකට මෙයාගේ සෙන්සර්ස් වැඩි දියුණු වීමකුත් මේ හරහා සිද්ධ වෙලා තියෙනවා. තවත් දෙයක් තමයි මෙයා ගොඩක් දක්ෂ සටන්කාරයෙක් බවට පත් වෙනවා. ඉතින් විස්තර වලට අනුව තවත් විශේෂ දෙයක් තමයි මේ සේරම් එක නිසා එයාගේ ඇඟේ තිබ්බ කායික රෝග ඔක්කොම ඉවත් වුණ එක. ඉතින් ඒ විදිහට ගත්තොත් එක්තරා විදියක හීලින් ෆැක්ටර් එකකුත් මෙයාට ලැබිලා තියෙනවා මෙන්න මේ සේරම් එක භාවිතා කරපු නිසා. ඉතින් මේ පවර්ස් වලට අමතරව තවත් බලයක් මෙයාට ලැබෙනවා. ඒ තමයි වර්තිනස් එක. එහෙම නැත්නම් මේ තෝර්ගේ මිටිය මියොලිනා එක උස්සන්න පුළුවන් හැකියාව. ඉතින් කෙවින් කියන විදිහට නම් මේක මෙයාට කලින් ඉඳන්ම උස්සන්න පුළුවන්කම තිබ්බට මෙයා ඉස්සුවේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම වුණත් මේ මියොලිනා එක නිසා මෙයාට අකුණු පාලනය කරන්න වගේම මෙයාගේ තියෙන ශක්තිය දරා ගැනීම ඊට පස්සේ මෙයාගේ රිෆ්ලෙක්ට් එක මේ හැමදේම ගොඩක් ඉහළ මට්ටමකට ළඟා වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේවට අමතරව මෙයා හොඳ මාෂල් ආටිස්ට් කෙනෙක්. ෂීල්ඩ් එක්ස්පර්ට් කෙනෙක්. ඒ කියන්නේ ෂීල්ඩ් එක භාවිතා කිරීමේ මාස්ටර් කෙනෙක් කිව්වොත් හරි. තවත් දෙයක් තමයි මෙයා හොඳ මාක්ස්මන් කෙනෙක්. ඉතින් මාක්ස්මන් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් මම මීට කලින් කරපු වීඩියෝ එකේ ඒක ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ තමයි MCU එක තුල අපි දැකපු ස්ටිව් රොජර්ස්ගේ කතාව සරලව. ඉතින් ස්ටිව්ගේ මිෂන් ගැන එහෙම එක්ස්ප්ලেইন කරොත් තවත් ගොඩක් දුරට මේ වීඩියෝ එක අදින්න පුළුවන්. මොකද ඒ තරම් ලොකු රන් ටයිම් එකක් තියෙන කෙනෙක් තමයි මේ කැප්ටන් ඇමරිකා කියන්නේ. ඉතින් MCU එකෙන් කැඩිලා කොමික් පැත්තට ගියත් මීට වඩා වෙනත් විස්තර ගොඩක් අපිට බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. ඉතින් ඉස්සරහට මේ වගේ තවත් අලුත් වීඩියෝ ගොඩක් මම අරන් එනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආපහු සෙට් වෙමු.